අධි මානසික විද්‍යාව පිළිබඳ ප්‍රථම වතාවට සිංහලෙන් හඳුන්වා දුත් ප්‍රවීණ ගත්කතු කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යොතිෂ පිළිබඳ කතිකාචාර්ය අතුල මංචනායක මහතා අපේ ආරාධනය පිළි අරගෙන අද මා සමග එකතු වෙනවා කෙටි කතාබහකට. අයිබෝවන්. අයිබෝවන්. මම හිතන්නේ මීට කලින් අපේ වැඩසටහනට කීප වතාවක්ම පැමිණුණා වසර කීපයකට ඉහතදී. මෙවර ඔබගේ පැමිණීම ගැන අපිට පොඩ්ඩක් මතක් කරොත්. ඔව් ඇත්ත වශයෙන්ම මා මේවර ආවේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආවේ නිත්‍ය පදිංචියට අවස්ථාව ලැබිලා මේ අවුරුද්දේ ජූලි මාසේ 10 වෙනිදා තමයි මං ස්ථිර වශයෙන් මේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආවේ. ඉතින් එතෙක් මෙතෙක් මා සිඩ්නි නුවර තමයි ගත කළේ. මේ දැන් ඇත්ත වශයෙන්ම මෙල්බන් නුවරට ආවේ මේ පසුගිය සතියේ. තව දින කීපයක් නැවතිලා ඉන්නවා. නමුත් මාගේ නිත්‍ය පදිංචිය වෙන්නේ සිඩ්නි නුවර. ඇත්තටම අධි මානසික විද්‍යාව පිළිබඳ ඔබ මීට කලින් ග්‍රන්ථ කීපයක්ම එලි දක්වලා තියෙනවා. අපිට පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්ද මොකද්ද මේ අධි මානසික විද්‍යාව කියන්නේ? ඇත්ත වශයෙන්ම අධි මානසික විද්‍යාව කියන්නේ සිංහල පාඨකයින්ට අලුත් විෂයක්. ඉංග්‍රීසියෙන් ඒක හඳුන්වන්නේ පැරාසයිකොලොජි කියලා. මොකද අධි මානසික විද්‍යාව ගැන විශාල උනන්දුවක් මේ ගිය සතවර්ෂයේ 1930 ඉතර ඉඳලා ලෝකේ පුරා පැතිරිලා තියෙනවා. විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ස්වීඩනය වගේ රටවල් වල විශාල පිරිස් මේ අධිමානසික විද්‍යාව දැන් හදාරනවා. ඒ ගැන උනන්දුවක් දක්වනවා. මොකද අධිමානසික විද්‍යාව මගින් අපි සාකච්ඡා කරන්නේ කර්මය, පුනරුත්පත්තිය, ඒ වගේම භවෙන් භවයේ අපි ගමන් කරන හැටි, අපිට බලපාන හැටි, එදිනෙදා ජීවිතේට අපේ සිත ගැටවිතු කරන හැටි, ඒ වගේම පුනරුත්පත්තිය ගැන සොයන පරීක්ෂණ. දැන් කුඩා ඉයන් ස්ටීවන්සන් කියලා ඇමරිකානු මහාචාර්යවරයෙක් එතුමා පුනරුත්පත්තිය කියන ළමයි ගැන පරීක්ෂණ පටන් ගත්තා 1960 ගණන් වල. අවුරුදු 3යි 5යි අතර කුඩා ළමයි පුනරුත්පත්තිය කියනවා. ඒ ළමයි ගැන පරීක්ෂණ ලෝකේ පුරාම පැවැත්වුවේ එතුමා පොත් පළ කළා ගණනාවක්. ඒ වගේම පෙර ආත්ම ගැන පරීක්ෂණ 1970 80 විතර ලෝකේ පුරාම ආරම්භ වුණා. නොයෙකුත් පරීක්ෂණ ගණනාවක් පවත්වලා තියෙනවා. ඔය නියර් ඩෙත් එක්ස්පීරියන්ස් නැත්තම් මරණාසන්න අත්දැකීම් ගැන විශාල උනන්දුවක් 1980 ඉතර ඉඳන් තියෙනවා. රේමන් මූඩි කියන කතුවරයා වෛද්‍යවරයෙක්. එතුමා ඔය මරණාසන්න රෝගීන් ගැන, ඒ කියන්නේ මරණාසන්න අවස්ථාවේදී සිරුරෙන් පිට වෙලා තමන්ගේ සිරුර දකින්නවා. තමන්ගේ සිරුරක් දකින්නවා, වෛද්‍යවරු ප්‍රතිකාර කරනවා මේ සිරුරට මරණාසන්න අවස්ථාවට, නියර් ඩෙත් අවස්ථාවකටපත් වෙලා අන්න ඒ අය ආපහු නැවත ඉපදිලා, ඒ කියන්නේ නැවත සිරුරට ඇවිල්ලා, නැවත පණ ඇවිල්ලා සායනික මරණයක් ක්ලිනිකල් ඩෙත් කියලා හඳුන්වන්නේ. ඒ වගේ තත්ත්වයකටපත් වෙලා නැවත පියවිසියට ඇවිල්ලා ඒ අය අර අත්දැකීම අර සිරුරෙන් බෑර වෙලා හිටපු කාලය පිළිබඳ විස්තර කියන. එහෙම දැන් සාහිත්‍යයක් බිහි වෙලා තියෙනවා. 1975 තමයි රේමන් මූඩි ඒ පළවෙනි පොත පළ කළේ. ඉන්පසුව පරීක්ෂණ ගණනාවක් වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව ඒ පරීක්ෂණ ඊට පස්සේ වැඩිහිටි අයව මෝහණය කළා පෙර ආත්ම කරා ගෙනිච්ච අවස්ථා පිට රටවලදී ජර්මනියේ, ඇමරිකා එක්සත් ජනපදයේ විශාල අවස්ථා ගණනාවක් ගැන සාහිත්‍යයක්ම දැන් බිහි වෙලා තියෙනවා. ඒකෝර මම අහන්න කැමතියි මේ අධිමානසික විද්‍යාව සහ ජ්‍යොතිෂය අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔව් ඇත්ත වශයෙන්ම ජ්‍යොතිෂය විෂයත් අධිමානසික විද්‍යාවත් කෙටියෙන් පවසනවා නම් එකම කාසිය දෙපැත්ත වාගේ. මොකද යම් කෙනෙක් ඉපදිලා ඒගොල්ලන්ගේ ඒ අයගේ ජීවිතයේ කර්මානුරූප යම් සිදුවීම් වෙනවා. ඉගෙන ගන්නවා, අධ්‍යාපනය ලබනවා, ඊට පස්සේ රැකියාව ලබනවා, ඒ රැකියාව විවාහ වෙනවා, සමහරට විදේශ රටකට සංක්‍රමණය වෙනවා, ඒ වගේම රැකියාවේ උස්පාත් වීම වෙනවා, ඒ වගේම දෙමව්පියෝ සමග ඇතිවන සම්බන්ධතා සහකාරිය නැත්තම් සහකාරියව සොයා ගන්නවා, රැකියාවෙන් පහත වැටෙනවා, රැකියාව අහිමි වෙනවා, අකල් මරණ වලපත් වෙනවා. මේ වගේ ජීවිත සිදුවීම් ඔක්කොම වෙන්නේ කොයි කාලවලද කොහොමද කියන එක ජ්‍යොතිෂයෙන් දකින්න පුළුවන්. උපන්න වේලාව විතරයි අවශ්‍ය. යම් කෙනෙකුගේ උපන් වේලාවක් කිනම් රටක කිනම් අවස්ථාවක ඉපදුනාද කියලා දන්නවනම් ඒ ටික ඒ තොරතුරු ඒ උපන්න ඒ අවස්ථාව විතරයි ඕනේ. උපන් දිනයයි උපන් අවස්ථාවයි
උපන් තැනයි. එතන දේශාංශක අක්ෂාංශක අනුව අපිට පුළුවන් ඒ ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව ඒ වෙලාවේ ඉපදිච්ච මොහොතේ ග්‍රහචාරය කොහොමද? නැගෙනහිර සිතිජයෙන් උදා වෙමින් තිබිච්ච ලග්නේ මොකද්ද? අනික් ග්‍රහයෝ කොහොමද ඒ කේන්දරේ දැක්වෙන්නේ? ඉතින් මේවා ඔක්කොම සලකුණු. මේ සලකුණු අනුව එයාගේ ජීවිතය පිළිබඳව පූර්ණ විස්තරයක් කරන්න පුළුවන්. ආවල් දවසේදී විවාහ වෙනවා, ආවල් විදියටයි යන්නේ, ආවල් රටකට යනවා, මේ විදියේ ජීවිතයක් ගත කරන්නේ. ඉතින් සමස්ත ජීවිතය පිළිබඳව පෙර කීමක් කරන්න පුළුවන්, පූර්ව දැක්මක් කරන්න පුළුවන්. ඉතින් ඒක එහෙම වෙන්නේ කොහොමද කියන එක අධිමානසික විද්‍යාවෙන් තෝරන්න පුළුවන්. මොකද අපි දන්නවා අධිමානසික විද්‍යාවේ දැන් ඔය මෝහණය කරලා පෙර ආත්ම වලට ගෙනිහිල්ලා මෝහණය මගින් මෝහන නිද්‍රාව මගින් පෙර ආත්ම වලට ගෙනිච්චාම ඒ අය මගේ පොත්වලත් මම ලියලා තියෙනවා සසර පැවැත්ම සසර සැරිසරන සිත කියන පොත. ඒ වගේම සසර විඥානය සසර සැරිසරන විඥානය කියලා තව පොතක්. ඒ වගේ පොත් ගණනාවක් මම ලිව්වා. අවසාන පොත 2017 මා පළ කළේ ක්වොන්ටම් භෞතිකයේ සහ අධිමානසික සංසිද්ධි කියලා. මේ 2017 ජනවාරි වල මේ පොත පළ කළේ. ඒ 8 වෙනි පොත. ඉතින් මේ පොත් ගණනාවක් වලින් මා සිංහලෙන් දක්වලා තියෙනවා මේ අධිමානසික ක්ෂේත්‍රේ කොහොමද දක්වන්නේ කියලා. ඒවා පිළිගන්න විදිය කර්මානුරූපව තමයි සිදු වෙන්නේ. දැන් මට මේ වගේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් සමහර අය පුරුදු වෙලා තියෙනවා යම් කිසි කරදරයක් වුණ වෙලාවකට ජ්‍යොතිෂ පැත්තෙන් තමන්ගේ කේන්දර කොපිය බලලා ඒ ප්‍රශ්න निराකරණය කරගන්න. ඒකේ තියෙන සත්‍යතාවය මොකද්ද? ඔව් ඇත්තටම මා හිතන විදියට දැන් අවුරුදු 57ක අත්දැකීම් තුලින් මට කියන්න පුළුවන් ඕනෑම කෙනෙකුගේ වර්තමාන ජීවිතයේ සිදුවෙන කරදරකාරී අවස්ථා, දුක් ගැහැට, ලෙඩ රෝග, රැකියා අහිමි වීම, වෙනත් විපත්, හදිසි විපත්, ඒ වගේම විදේශ ගමන්, ඒ වගේම නොයෙකුත් කරදර විතරක් නෙමෙයි ජීවිතයේ අනික් වැදගත් සිදුවීමක්ම කේන්දරයේ දකින්න පුළුවන්. කේන්දරයක දැක්වෙනවා. ඒක මේ හේතු නිසා මේ ග්‍රහ ගමන් වලින් විශේෂයෙන්ම ඉන්දියානු ජාතික ಭಾರತೀಯ පණිවරයෙක් ඉන්නවා කේන් රාවෝ කියලා. එයා තවම ජීවත් වෙනවා. ඉතින් එතුමාගේ පොතක එයා සඳහන් කරලා තියෙනවා ගුරු ග්‍රහයට සහ ශනි ග්‍රහයට නොදැනෙන්න කිසිම කෙනෙකුට කිසිම වැදගත් සිදුවීමක් වෙන්නේ නැහැ කියලා. මොකද ආර්.ජී. රාවෝ කියන මා අනුගමනය කරන එකේ ආරම්භකයා, මූල ආරම්භකයා එතුමා තමයි මේක ලෝකෙට බිහි කළේ. පැරණි සම්ප්‍රදායක් එතුමා තමයි මතු කළේ. මතු කරලා ඉංග්‍රීසි භාෂාවෙන් එතුමා පොත් ලිව්වා. ඒ පොත් කියවලා තමයි මමත් ඉගෙන ගත්තේ. මා එතුමා මුණ ගැවුණා ඉන්දියාවේදී කීප වතාවක්ම ගුරුවරුකම් ගත්තා. එතුමා දැන් අභාව ප්‍රාප්ත වුණා. ආර්.ජී. රාවෝ පඬිවරයා. ඉතින් කේන් රාවෝ කියන පඬිවරයාත් ඒ ක්‍රමෙම තමයි බොහෝ දුරට අනුගමනය කළේ. ඉතින් ඒ දෙදෙනාම දක්වලා තියෙනවා මේ ගුරු සහ ශනි මගින් හැම කෙනෙකුගේම ජීවිතයේ සිදුවෙන හොඳ නරක සිදුවීම් පෙන්නනවා කියලා. ඉතින් ශාන්ති කර්ම කියලා වර්ගයක් තියෙනවා ජ්‍යොතිෂයේ. ඒ කියන්නේ ශාන්ති කර්ම ඔය බෝධි පූජා පැවැත්වීම, එක ත්‍රිශූල, යම් දේවල් පැනදීම්, ඒ වගේ දේවල් වලින් ඒ ශාන්ති කර්ම ගැන වෙනම කතා කරන්න ඕනේ. ශාන්ති කර්ම වලින් යම් සහනයක් ලබන්න පුළුවන්. ඒ අපල කාලවලදී දුක් කරදර සහිත කාලවලදී ඒ ශාන්ති කර්ම මගින් කිසියම් සහනයක් ලබා ගන්න පුළුවන් බව මම අත්දැකලා තියෙනවා. ඒ වගේ ශාන්ති කර්ම ගණනාවක් තියෙනවා. මට මේ වැඩසටහනදී කියන්න බෑ. නමුත් මේ ජ්‍යොතිෂය මගින් ඔබ ආපු ප්‍රශ්නෙට පිළිතුර ඒ හැම සිදුවීමක්ම කුදු මහත් හැම සිදුවීමක්ම අර ග්‍රහයෝ දෙන්න මගින් පෙන්නනවා. ඔබ මීට කලිනුත් ඔස්ට්‍රේලියාවට ආවෙලාවේ ප්‍රේක්ෂකයන්ගෙන් සෑහෙන ප්‍රතිචාර ලැබුණා මේ වැඩසටහන නැරඹුවට පස්සේ. ඉතින් ඒ වගේ යම්කිසි කෙනෙකුට ඔබව හමු වෙන්න ඕන නම් කොහොමද ඒ අය ඔබව සම්බන්ධ කරගන්නේ? මම දන්නවා ඔබ ඉතාමත් කෙටි කාලයක් තමයි මෙල්බන් නගරේ රැඳෙන්නේ. ඊට පස්සේ ඔබ නැවත වරත් සිඩ්නි නගරයට යනවා. දුරකථන අංකයක් දෙන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙකුට මේකේ තව වැඩි දුර පැහැදිලි කරගන්න ඕන නම් මට විද්‍යුත් මාධ්‍ය මගින් මාව මුණ ගැහෙන්න පුළුවන්. විද්‍යුත් දැන් ඊටාම පාසුකම් තියෙනවා. දුරකථන අංකයක් මං කියන්න. ඒ වගේම ඊමේල් වලින් මාව මුණ ගැහෙන්න පුළුවන්. මට දුරකථන අංකය 0406 430 437. මේ දුරකථන අංකෙන් කතා කරලා පැහැදිලි කරගන්න පුළුවන් ඕනෑම දෙයක්. මොකද මා සිඩ්නි නුවරට යනවා මේ ලබන අඟහරුවාදා. ඊට පස්සේ සිඩ්නි නුවර තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම මගේ ඊමේල් ලිපිනයත් ඕනනම් කියන්න පුළුවන්. emanchanayak@yahoo.com
ඒ මංචනායකයක ඉතින් මේ විද්‍යුත් තැපෑලෙන් හරි වාචිකව හරි නැත්නම් වෙනත් විදියකට දැන් පාසුකම් මේ නවීන තාක්ෂණ නිසා දැන් ඊටාම් පාසුවෙන් ඕන කෙනෙකුට ලෝකේ කොතැනක හිටියත් මුණ ගැහෙන්න පුළුවන්. මට ලෝකේ පුරාම එක්කෙනා මට මගෙන් වැඩ කටයුතු කරගන්නවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට අත් වශයෙන්ම මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එම වාණිජ්‍ය වශයෙන් ගොඩක් අය මට එම අවශ්‍ය මට වෙලාවකුත් නැහැ. ඉතින් පුළු හැකි පමණින් කරුණු පැහැදිලි කරලා දෙන්න පුළුවන්, උදව්වක් කරන්න පුළුවන්. මොකද මේ විෂය වටිනා විෂයක් ඒකයි. හොඳයි අතුල මංචනායක මහත්මයා, අපගේ ආරාධනය පිළි අරගෙන අද දවසේ මෙල්බන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබ ඉතාමත් වටිනා සාකච්ඡාවකට සහභාගී වුණා. නැවතත් මම බලාපොරොත්තු වෙනවා මතු අනාගතයේදී මෙවැනිම වැඩසටහනක් තුලින් ඔබව හමු වෙන්න. එතෙක් ඔබට සමු දෙනවා. ආයුබෝවන්. බොහොම ස්තුතියි මට මේ අද ආරාධනය කළාට. ඒ වගේම මම සතුටු වෙනවා මේ පැමිණීමට ලැබීම ගැනත්, මේ වැඩසටහනට සහභාගී වීම ලැබීම ගැනත්. බොහොම ස්තුතියි.